right එතකොට නම් අපි අද පටන් ගමු 10 ක්ලාස් රිවිෂන් එකේ දෙවෙනි කොටස ත්‍රිකෝණයක ත්‍රිකෝණ කියන කොටස ත්‍රිකෝණයක පළවෙනි පාඩම ත්‍රිකෝණයක කෝණ කියන කොටස හරි ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ ගැන මොනවද එතකොට අපි හඳුනාගත්තු දෙයින් ත්‍රිකෝණයක් කියලා කියන්නේ එතකොට පාද තුනක් තියෙන මේ වගේ තලයක අඳිය හැකි අපි කියන තලයක ඇඳිය හැකි රූපයක් කියනවා නැත්නම් තල රූපයක් කියලා කියනවා පාද තුනක් වමනක් තියෙන තල රූපයකට කියනවා අපි ත්‍රිකෝණයක් කියලා මෙන්න මේ ත්‍රිකෝණයේ නැත්නම් ත්‍රිකෝණ කියන්නේ කොණ තුනක් තියෙන රූපය ත්‍රිකෝණය මේවට අපි කියනවා අභ්‍යන්තර කෝණ කියලා මේවා අභ්‍යන්තර කෝණ වෙනවා මෙන්න මේක බාහිර කෝණයක් කෝණ මම හිතන්නේ කෝණ හඳුනා ගැනීමට අපහසු ඇති ළමයි ඉන්නයි කියලා මේ කෝණය නම් කරන්න කිව්වොත් ඔයගලන්ට පුළුවන් ACD කෝණය කියලා මෙන්න මේ බාහිර කෝණයට නම් කරන්න පුළුවන් මේ කෝණය ABC කෝණය උඩ කෝණය ගත්තොත් එහෙම BAC කෝණය මේ කෝණය ගත්තොත් එහෙම ACB කෝණය වෙනවා හරි එතකොට ත්‍රිකෝණයක මම ඔයගලගේ පොත සම්පූර්ණයෙන්ම කරන්නේ සම්පූර්ණ ඔයගලගේ ස්කෝලේ පොත තමයි කරන්නේ මොකද ඔයගලගේ ස්කෝලේ පොත තමයි දැන් ඔයගලන්ට ගෙදරදී රෙෆර් කරන්න පුළුවන් එකම පොත ඔයගලගේ එක්සෑම් එකේදී ඔය පොතෙන් අනිවාර්යයෙන්ම මට හොඳටම 100% ෂුවර් ඔය පොතේ එක්සැම්පල්ස් වලින් ගණන් දෙනවම තමයි right ඔය පොතේ එක්සැම්පල් වලින් ගණන් දෙනවම තමයි ඒක නිසා එක්සැම්පල් ටික හොඳට පුරුදු වෙලා යන්න ඔක තියෙන තියරි කොටස් ටික හොඳට අහලා පුරුදු කරගෙන යන්න එකට හුරු කරගෙන යන්න ඔකේ තියෙන ගණන් ටික හදලා යන්න වෙන පේපර්ස් හොයන්න කලින් වෙන අර මේ පේපර්ස් ටික හොයන්න කලින් ස්කෝලවල පේපර්ස් අර මේවා පේපර් පන්ති වලට යන්න කලින් පොතේ තියෙන අභ්‍යාස ටික හදලා ඉවරද කියලා බලලා ඉන්න පොතේ තියෙන අභ්‍යාස ටික බලලා ඒ ටික හදලා ඉවර නැත්නම් යන්න එපා වෙන කොහොමද right වැඩක් නැහැ ඒ ටික කරලා ඉන්න ඕනේ right ත්‍රිකෝණ සම්බන්ධව අපි කතා කරන්න ගියාම මේ ත්‍රිකෝණ වල පළවෙනි ප්‍රමේය තියෙනවා ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර බාහිර කෝණය මේක අභ්‍යන්තර සම්මුඛ කෝණ කියන්නේ මෙතන මේ කෝණයයි මෙන්න මේ කෝණ දෙකේ එකතුවට මෙන්න මෙයා සමාන වෙනවලු right මම මෙතන ගත්තොත් සිම්පල් A මෙතන ගත්තොත් සිම්පල් B කියලා මෙතන ගත්තොත් සිම්පල් C කියලා මෙන්න මේ A + B = C කියලා තමයි අපිට කියන්නේ ඒ එකතු කිරීම B සමානයි C කියලා තමයි මේ ප්‍රමේයකට කියන්නේ right ඉක්මනට දාගන්න මෙන්න මේක ABC කියලා ත්‍රිකෝණයක් ඇඳලා BC පාදයේ D දක්වා දික් කරන්න මේක හරියට කරනවා නම් ඩේටා කපාගෙන නිකන් එන්න එපා වැඩේ කරනවා නම් අපි හරියටම කරමු මම පොඩි තැනින් පටන් ගත්තට මොනවාද ආසන්න තැනකට දක්වාම තවත් ඉක්මනින් යනවා ඒක හරියටම කරන්න ටික කරගෙන යන්න right මේ ත්‍රිකෝණය ඇඳලා ඉස්සරහින් ලියමු මුලින්ම අපි සම්මුඛ අභ්‍යන්තර කෝණයි බාහිර කෝණය හඳුනාගමු මේක ඉස්සරහින් ලියන්න ඔයා බාහිර කෝණය මොකක්ද කියලා මේක ඉස්සරහින් ලියන්න බාහිර කෝණය එන්න මොකක්ද ACD අභ්‍යන්තර කෝණ මගේ මේ අකුරු පොඩ්ඩක් කැතයි ඒත් එක්කම මේ ටච් පැඩ් එක මේකේ උඩ ලියද්දි තවත් කැත වෙනවා right ඒක වැඩි හිතන්න එපා මොනවා හරි තේරෙන්නේ නැත්නම් මම ලියපු එකක් පේන්නේ නැත්නම් කියව ගන්න අමාරු වෙනවා ආයෙ මගෙන් අහන්න බාහිර අභ්‍යන්තර කෝණ වෙනවා A B C B C A B A C හරි පළවෙනි ප්‍රමේය ලියන්න
ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක ඕනෑම කෝණයක් දික් කිරීම ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. රටෙන් ලියන්න. ඔයාලට නම් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මෙතනට ABC කියලා දාලා ඔය විදිහට ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ලියන ක්‍රමය තමයි A B C ධන B A C සමානයි A C D කියලා. right? ඔය තමයි අපිට කියන්නේ. right. මේක මකන්න. ඒක ඔය ප්‍රමේයෙන් අපි ඔක ඔයාලට දීලා තියෙන ඊට පස්සේ ගැටලු විසඳන්න. අපි මේ ටික quickly go through කරමු. මෙතන ACB ACB කෝණය අගය හොයන්න කියනවා. මෙන්න මේ කෝණය අගය. ඒතර ඔය කෝණය මට ඕන නම් අපි මේ සරල ස්වරූපයෙන් වලදී ඔයගොල්ලෝ එක්සෑම් එකේදී උතුම්ට x කියලා දාගත්තා නම් x හොයන්න පුළුවන්. x තන 60 සමානයි 110යි. මෙන්න මේ දන්න දේ ලියලා ඉන්න. මේක තමයි අපි දන්න දේ. දන්නේ කොහොමද? ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල එකතුව සමානයි බාහිර කෝණය කියලා අපිට ප්‍රමේයක් දැන් පොඩ්ඩකට කලින් කියලා දීලා තියෙනවා. එතකොට ත්‍රිකෝණික අභ්‍යන්තර ඉතින් අපිට අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව සමානයි බාහිර කෝණය. අභ්‍යන්තර කෝණය මේක එකක් මේක එකක් මේ දෙක එකතුව සමානයි මේක. ඔන්න දන්න එක ලිව්වා. මේක x උක්ත කරා කියලා කියන්නේ 110 වෙන 60. එතකොට එනවා අපිට එනවා 50ක් කියලා උත්තරය. x සමාන අංශක 50යි. අපි උදාහරණ ටික බලලා ඊට පස්සේ අපි ගණන් ටිකක් මේකේ බලමු. හරි ඔය ගන්න. ඕකේ. කවුරු කතා කරාද? මේ උදාහරණ විස්තර කිරීම සම්පූර්ණයෙන් මම මෙතනදී කරනවා. ඔය ටික කරලා යන්න ගොඩාක් දුරට කියන්නේ 70ක් විතර මට ෂුවර් මේවෙන් තමයි ප්‍රශ්න දෙන්නේ එක්සෑම් එකට. ළමයින්ට ඉස්කෝලේ නැති නිසා අලුතින් දෙයක් ඉගෙන ගන්න වෙලාවක් නැති වුණා. ඒ නිසා මේවෙන් තමයි ප්‍රශ්න දෙන්න තියෙන්නේ. මම ටික ක්ලියර් කරනවා. රූපයක් ඇඳලා ඔක දාගන්න ඕන. මම උදාහරණ දෙවෙනි ගන්න බලනවා. රූපේ දැක්වෙන තොරතුරු අනුව AEB AEB මෙතන x කියලා දීලා තියෙනවා සහ BCE මෙතන y කියලා දීලා තියෙනවා. ඔයාලා අගේ හොයන්න කියලා කියනවා. හරි. කොහොමද අපි කරන්නේ? x හොයන්න යනවා මුලින්ම. x හොයන්න ගියාම x කියලා කියන්නේ මෙන්න මේ a හොඳට s පේන්න ඕනේ මේ වැඩේදී. හොඳට s පේන්න ළමයිකට තමයි වැඩේ කරන්න පුළුවන්. ADE මෙන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක් x කියලා කියන්නේ. මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදය දික් කරපුවාම හැදෙන බාහිර කෝණය තමයි x කියලා කියන්නේ. right? එතකොට x කෙලින්ම සමාන වෙනවා 25 ධන 70ට. මොකද හේතුව? මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව.
මේ concept එක ඔලුවට දාගන්න මුලින්ම. right? එතකොට අපිට එනවා අණුවක් කියලා. මට කියන අපි සංකල්ප ඔළුවේ මුලින්ම අපි අන්තර්ග්‍රහණය කරගන්නවා. මුලින්ම අපි දැනගන්නවා. සංකල්පයක් දැනගත්තා. මොකද සංකල්පය දැනගත්තේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා සංකල්පයක් අපේ ඔළුවට මුලින්ම ආවා. ඊට පස්සේ ඒක අන්තර්ග්‍රහණය කරගන්නවා එක්සර්සයිසස් කරලා. මේකට අන්තර්ග්‍රහණය. මේක කරා කියලා ඔයාගේ ඔළුවේ මේක තැම්පත් වෙන්නේ නැහැ. right? ඊට පස්සේ මේක ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරන්න සතතාභ්‍යාසය. සතතාභ්‍යාසය කරන්න ඕනේ. නිරන්තර අභ්‍යාස කරන්න ඕනේ. අවසන් දෙයක් නෙවෙයි නිරන්තර අභ්‍යාස කරන්න ඕනේ. ඒ සතතාභ්‍යාසය තුලින් මේක ඔයා ප්‍රගුණ කරනවා. ඊට පස්සේ තමයි ඔයාගේ මොළයේ මේක තැම්පත් වෙන්නේ. ඊට පස්සේ මේ තුල ඔයා ප්‍රවීණයෙක් වෙන්නේ. ගණිතයේ ප්‍රවීණයෙක් වෙන්නේ අන්න ඒ තුල තමයි. අහගෙන හිටියට වැඩකුත් නැහැ. මම කියන ටික ගියාගත්ත වැඩකුත් නැහැ. ඊට පස්සේ ඒක සත්‍ය අභ්‍යාසයේ යෙදෙන පුද්ගලයා තමයි නිරන්තර අභ්‍යාසයේ යෙදෙන පුද්ගලයා තමයි ඊට පස්සේ ප්‍රවීණයෙක් වෙන්නේ. right. ඔය විදිහට අහන්න පුළුවන්. ඊට පස්සේ y එක අපිට හොයලා දීලා තියෙනවා. y එක හොයන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණය BEC කියන ත්‍රිකෝණයේ බාහිර කෝණයක් CE කියන පාදය දික් කරපුවාම හැදෙන කෝණයක් තමයි x කියලා කියන්නේ. එහෙනම් ඔන්න x වල අගය සමාන වෙන්න ඕන 40 ධන y ට. එහෙම මම ලියන්නේ. මේක අනිත් පැත්ත මාරු කරලා මේගොල්ලෝ මෙතන ලියලා තිනවා. මෙහෙම ලියන්නේ මම දන්න දේ මේ. මේක තමයි දන්න දේ. x සමානයි 40 ධන y කියන එක තමයි දන්න දේ. ඔය දන්න දේ ලියලා ඉන්න ඕනේ මුලින්ම. දන්න දේ ලියලා ඉන්නවා. ඊට පස්සේ මම x වලට අගය ආදේශ කරනවා. x වලට අපි හොයාගත්තේ අගය 95යි. සමානයි 40 ධන y. ඒ y සමානයි එතකොට 55යි අංශක. right? මුලින්ම දන්න දේ ලියලා ඉන්න. දන්න ටික ලියලා ඉන්න. ඊට පස්සේ ඊළඟ කොටසට යන්න. I think මේ right ටැම් කොපි ඊළඟට අපි මේක ගැටලු කීපයක් විසඳමු. මේකේ මම කියන්නම් ගැටලු දෙකක්. ඔයගොල්ලෝ ගෙදර ටග් ගාලා පොතේ කරන්න මේකයි 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 මේ ගානයි මේ ගානයි මේ ගානයි මුලින්ම මම මුලින්ම මම කවුද කියලා හඳුන්වා දෙන්න. ඔයගොල්ලෝ මම හිතන්නේ මම කවුද කියලා දන්නේ නැහැ නේද? කවුරු? මම අබිල ඕපනායක මම රොටු විශ්වවිද්‍යාලයේ මේ විශ්වවිද්‍යාලෙන් උපාධිය ගත්තු ඉංජිනේරු උපාධිය ගත්ත පුද්ගලයෙක්. ඉතින් මේ මම A-level සබ්ජෙක්ට් තමයි කරන්නේ. ඉතින් මේ දවස්වල වැඩ ගොඩක් තියෙනවා. වැඩ ගොඩක් තියෙන අතරෙත් ඔයාලා ළමයින්ට 10 ක්ලාස් ළමයින්ට ඉස්කෝල නැති නිසා පොඩි සපෝට් එකක් දෙනවා. ඉස්සර අපි මේ ගොඩක් ඔයාලා ළමයින්ට උගන්වලා තිනවා. මම ඉස්කෝලවල ගොඩක් ඉස්කෝලවලින් සෙමිනාර්ස් කරලා තිනවා. හැම අවුරුද්දකම වගේ මම ඉගෙන ගත්ත ඉස්කෝලේට ගිහින් සෙමිනාර්ස් කරනවා. මේ අවුරුද්ද මේ ළමයින්ට දැනුම් දෙන්න උන්නේ නැහැ මේ ක්ලාස් එකට එන්න කියන්න. ලබන සතියේ ඉඳන් වගේ ඒ ළමයිත් ඒ ක්ලාස් එකට ඉතින් ඕක පිළිබඳව තමයි මගේ විස්තර. ඔයගොල්ලන්ගේ විස්තරත් අපි හින්ද කතා කරමු. හරි. මේකේ එක්සල් උත්තරේ කීයද? අංශක 80. x සමාන අංශක 80යි. very good. හතරවෙනි එකේ හැමින් ඇහෙන්නේ. රවිෂි දැන් ඇහෙනව නේද?
හරි. ඔව් මේක එතකොට x කැලින්ම සමාන වෙනවා 45 ධන 35ට ඒ කියන්නේ අංශක 80ට. 45 ධන 35 කියන්නේ අංශක 80යි. මේක ගත්තොත් එහෙම මේක මට මුලින්ම හොයන්න පුළුවන් b right b කීයද? 110 ඔව් b සමානයි 70 ධන 40. හේතු ලියන්න. හේතු මොකද්ද කියන්නේ? බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුව. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුව. එතකොට මෙතනින් එනවා 110යි අංශක කියලා. මේ එළින්ම ඒ ටාගට් කරගෙන යන ප්‍රෝග්‍රෑම් එකක් අපි ඉස්සරහදී හොඳට වැඩ කරනවා. මුලින්ම මේ තීර ටික මතක් කරලා දීලා. right ඊට පස්සේ මොකක්ද අපිට කරන්න පුළුවන්? මෙන්න මේ ලොකු ත්‍රිකෝණයක් තියෙනවා දැන් පේනවා ඔයගලන්ට. එළියයි ඔව්. ඒ කීයද කිව්වේ? සමානයි අංශක 20යි. හරි. මේ ලොකු ත්‍රිකෝණය ගත්තාම ලොකු ත්‍රිකෝණයේ මෙන්න මේ A කෝණය කියන්නේ මෙන්න මේ මුළු කෝණයමනේ. මේ මුළු කෝණයයි මේ කෝණයේ දෙකේ එකතුව B ට සමානයි. ඒතර A ධන 50 සමානයි B කියන්නේ අපි හොයාගත්තා 110යි කියලා. A කියන්නේ මේ ආලා මෙතන දීලා තියෙන මේක 40යි දීලා තිනවා. A කියලා මෙතන මෙන්න මේක දීලා තින්නේ. මෙතන මේ රූපේ ඇඳලා තියෙන වැරදි ඒගොල්ලෝ. මේක වෙන් වෙන්න අඳින්න ඕන මේ ඒ වෙන්න ඕන වෙන මේක විතරයි. මෙන්න මේක විතරක් A වෙන්න ඕන මේක විතරක් 40 වෙන්න ඕන. right. ඒ දීලා තියෙන විදිහට ඒක වැරදි ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මෙතන 40ක් තමයි එකතු වෙන්න ඕන. 40 ධන A ධන 50 සමානයි B. එතකොට A සමානයි මේ 50 මෙහෙට යනවා මේ 40ත් මෙහෙට යනවා. මෙතන එක වුණාම 90යි 110න් 90ක් අඩු වුණාම 20යි. 10න් 90ක් අඩු වුණාම 20යි. එතකොට A සමානයි 20යි B සමානයි 110යි. තවත් ක්‍රමයක් තියෙනවා හදන්න. මොකද්ද? A හොයන්න පුළුවන් ඕනේ නම් අපිට මුලින්ම මෙන්න මේ චූටි ත්‍රිකෝණය ගත්ත තියෙනවා. මෙන්න මේ පොඩි ත්‍රිකෝණයෙන් හොයන්න පුළුවන්. මෙන්න මේ පොඩි ත්‍රිකෝණය මෙන්න මේ පාදේ දික් කරපුවාම හැදෙන කෝණය 70යි. ඒ කියන්නේ 50 ධන A සමානයි 70යි කියලා දීලා තියෙනවා. එහෙනම් A සමානයි 20ක් වෙන්න ඕන. ඔය තවත් ක්‍රමයක් එක හදන්න. A හොයන්න පුළුවන් තවත් ක්‍රමයකින්. මෙතන D හොයපු කෙනෙක් ඉන්නවද? D සමානයි අංශක 40යි. very good. මට මකන්න නැහැ මම මේ හදන්න. එතකොට බලන්න මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න ලියන්න වෙලා මදි මුතින්. මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේ D ධන 2යි D. D ධන 2යි D සමානයි 120ක් වෙනවා. මොකක්ද හේතුව? මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේක බාහිර පාදයක්, බාහිර කෝණයක්. මේ කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. එතකොට මෙතන කියනවා 3යි D සමානයි 120යි D සමානයි 40ක් කියලා. right දෙපැත්තම තුනෙන් බෙදපුවාම D සමානයි 40ක් කියලා එනවා. C සමානයි C කියලා D සමානයි අංශක 60යි. ඔව්. මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණ දෙකේ එකතුව මෙයාට සමාන වෙන්න ඕන. එහෙනම් C ධන C සමානයි 120යි 2යි C සමානයි 120යි C සමානයි අංශක 60යි. right මම හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා. එතකොට ඒ ගණන් ඉතුරු තුනක් දැන් අපි තුනක් හැදුවානේ. ඉතුරු තුන ඔයගලන් ගෙදරදී හදන්න. ගෙදරදී හදද්දි ගැටලුවක් ආවොත් මට මැසේජ් එකක් දාන්න. ගොඩක් ලා මැසේජ් එකක් දාලා තියෙනවා ඒ ලෙවල් වලට ගොඩක්. මම පිළිවෙලට ඒ දාපු පිළිවෙලට හරි Q එක තේරලා හරි ඒ ටික මේ ඔයගලන්ට sort out කරලා දෙනවා. හරි මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කරගන්න නම්බර එකක් තිබ්බොත් කෝල් එකක් දාලා හරි අහන්න උලක් නැහැ. හරි. මේ ලියා ගන්න එහෙනම් නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න අපි පහලට යමු.
මේක එක හදලා අපි පහක් දක්වන එක් රූපී උපසටහනේ දී ඇති තොරතුරු අනුව A B හා C ඇසුරෙන් D අගේ ප්‍රකාශ කරන්න. A B හා C ඇසුරෙන් D අගේ ප්‍රකාශ කරන්න කියලා කියනවා. ඔව් try එකක් දෙන්න කවුරු හරි ඉන්නවද? D A B C ඇසුරින් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ උත්තරේට තියෙනුනේ A B C. එක්ක තව ඉලක්කම් තිබුණාට කමන්නේ නැහැ. 2යි A B C 3යි A B C. 2යි A ධන 3යි B C ධන C. හරි මොකක් කරේ එහෙම තිබ්බට අවුලක් නැහැ. හරි A B C වලින් මේක එන්න ඕන. මට හදලා මැසේජ් එකක් දාන්න බලන්න. අවුලක් නැහැ වැරදුනාට. මයික් account එක හරිය කියන්නේ මැසේජ් එකක් දාන්න කම්මැලි වෙගෙන. හරි. සර් නේද? D සමානයි A ධන වරහන් ඇතුලේ B ධන C. මේක වරහන් ඇතුලේ දාන කියලා ඔයා කියනවා. ඔව් සර්. හරි. ඔයාගේ උත්තරේ මම ලිව්වා. බලමු අපි උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. හරි. මේක මෙන්න මේ මෙතන ඇයි වරහන් දාන්න කිව්වේ කියන එකට ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ දෙකේ එකතුව තමයි මෙන්න මෙහා වෙන්නේ. මම මෙතන E කියලා වගේ එකක් තුතින් E සමානයි A ධන B හේතුව ලියමු අපි. එතකොට බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. දැන් E ආවා. අපි දන්නවා දැන් E ධන C සමානයි D කියලා. ඒක D සමාන වෙන්නේ E කියන්නේ A ධන B C අපිට ඒ විදිහටම ලියන්න පුළුවන්. එතකොට D සමානයි A ධන B ධන C. මෙන්න මෙතන හැබැයි හේතුව ලියන්න ඕන. ඒත් බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. කවුද අපේ මට නම නම් දන්නේ තාම. මෙතන මේ A ධන B ධන C කියලා ලියද්දි අපිට මෙතන වරහණක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වරහණක් දාන්න මෙතනට වෙන ලකුණක් තියෙනවා නම් නැත්නම් මෙතන ඉස්සරහින් ඉලක්කමක් තියෙනවා නම් අපිට වරහණක් දාලා ලියුවට ගැටලුවක් නැහැ. නැත්නම් මේක ලියන්නේ A ධන B ධන C කියලා වුණා. හරි. ලියා ගන්න හෝ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න කිව්වේ. මම දෙන වෙලාව මදින ටක් ගාලා කියන්නේ. තව වෙලාව ඕනේ කවුරු හරි ඉන්නවනම් කියන්නේ. නෑ කවුරුත් නෑ. බාහිර කෝණය සම්බන්ධ ප්‍රමේය විධිමත්ව සාධනය. right. එතකොට මෙන්න අපේ ඔය ඉගෙන ගත්ත ප්‍රමේය අපි සාධනය කරලා පෙන්වන්න ඕන. right. අර ත්‍රිකෝණ අංග සාමය වගේ දෙ නෙමෙයි. මෙතෙන් අපිට සාධනය කරලා පෙන්වන්න ඕන ප්‍රමේයක් ගත්තොත් එහෙම. ඉතින් එහාට හැම එකක්ම එහෙම තමයි අපිට අපිට කරන්න වෙන්නේ. right. එතකොට මම මේක වෙගෙන් කියාගෙන යන්නම් ඔයගලන්ට. අපි මුලින්ම දත්තය ලියනවා. සාධනය කරන්න යද්දී මුලින්ම අපි දත්තය ලියන්න ඕන. දත්තය කියලා කියන්නේ එතකොට අපිට දීලා තියෙන දේ මොනවද? මෙන්න මේ ABC කියන ත්‍රිකෝණයේ BC පාදයේ D දක්වා දික් කර ඇත කියලා. ඔච්චරයි අපිට දීලා තියෙන්නේ. ABC ත්‍රිකෝණයක් කියලා දීලා තියෙනවා. ඒ BC පාදයේ D දක්වා දික් කර තිබේ කියලා අපිට දීලා තියෙනවා. ඒක සාධනය කළ යුත්තේ වෙන්නේ මොකද්ද?
මෙන්න මේ කෝණය දන්න මේ කෝණය සමානයි මෙන්න මේ කෝණය කියලා. ඔක තමයි අපිට සාධනය කළ යුත්තේ වෙන්නේ. එතකොට ACD කෝණය සමානයි ABC කෝණය ධන BAC කෝණය. ඔය ටික තමයි අපිට සාධනය කළ යුත්තේ වෙන්නේ. නිර්මාණයක් කරනවා මෙන්න මෙයාට සමාන්තරව මෙන්න මේ හරහා රේඛාවක් අපි අඳිනවා. මෙයාට සමාන්තරව රේඛාවක් අඳිනවා මෙයා හරහා. ඒ අපි ඉස්සරහ කැල්කියුලේෂන් වලට අපි ඉස්සරහ ගණනය කිරීම වලට අන්න ඒක ඕන වෙනවා. හරි? සාධනය කරන්න යන්නේ කොහොමද? මෙතන සාමාන්‍යයෙන් අපි ලියනවා ත්‍රිකෝණ දෙක හඳුන්වනවා සයිට් ත්‍රිකෝණයක සයිට් ලොක් නැහැ. සුළුකිරීමක් නා තිබ්බනේ මෙතන නැත්නම් ABC ත්‍රිකෝණය කියලා හරි ඒවත් හොඳයි. ඔක් නෑ. දැන් අපි මේක ගමුකෝ එහෙම. ඉතින් මෙතන මුලින්ම අරන් තියෙනවා මේගොල්ලෝ ECD කෝණය. ඒ කියන්නේ ECD කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය. ECD කෝණය සමානයි කියලා අර තියෙනවා ABC කෝණයට. මේ කෝණයට. මේ කෝණ දෙක සමාන වෙනවානේ. අනුරූප කෝණ. මේ කෝණය අතර තියෙන අනුරූප කෝණ. right? BA සමාන්තරයි CA නිසා අනුරූප කෝණ කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මේ කෝණය සමානයි මේ කෝණය කියලා. ඒක ලියලා තිනවා ACE සමානයි BAC කියලා. ඒවා ඒකාන්තර කෝණ. ඒවා ඒකාන්තර කෝණ වෙනවා එතකොට. දැන් මේ 1 හා 2 අරගෙන මේ දෙන්න එකතු කරනවා. ප්‍රත්‍යක්ෂ කියන අපි 9 වසර දිගට ඉගෙන ගන්නවා ප්‍රත්‍යක්ෂ වල. right? ඒ ප්‍රත්‍යක්ෂ වාදයේ ඉස්සරහට පිළියනවා. මේ දෙන්න එකතු කරපුවාම ඉතින් අපිට ලියන්න පුළුවන් ACD ධන ACE සමානයි ABC ධන BAC. ඔය ටික වෙනෙන්නම අපිට දෙපැත්ත සමාන ලකුණු දෙපැත්ත වෙන වෙනම එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්ත ගන්නවා මේ පැත්ත ගන්නවා ACD ECD ධන ACE මේක ධන මේක. මේ කෝණ දෙක කියන්නේ මොකක්ද ඇත්තටම? මෙන්න මේ කෝණ දෙක කියන්නේ ඇත්තටම මොකක්ද? ACD. එහෙනම් මේ දෙන්නම වෙනුවට මට තනියෙන් ලියන්න පුළුවන් ACD කියලා. නෝන්ත්‍රොපේට අනුව ACD බද්ධ කෝණ වල එකතුව ACD වේ. මේ බද්ධ කෝණ දෙකේ එකතුව අපිට ලියන්න පුළුවන් ACD කියලා. දැන් ACD සමානයි ABC ධන BAC වෙනවා. ACD ධන BAC වෙනවා. ඒක ඕක තමයි අපිට මේ සාධනය කරලා පෙන්වන්න කියලා කිව්වේ. ඔය සාධනය කිරීම ඔයගොල්ලෝ හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න. මේ වගේ නෝමල් සාධනයක් මේ පාර එන්න පුළුවන්. හරි? ඕකේ මම ඇවිල්ලත් තියෙනවා කලින්. මේ පාරත් එන්න පුළුවන් බොහෝ දුරට සාධනයක් දෙනවා හිස්තම් පුරවන්න වගේ. ස්ට්‍රක්චර්ඩ් වගේ ස්ට්‍රක්චර්ඩ් වගේ ගැටළු වලට දෙන්න පුළුවන්. හිස්තම් පුරවන්න වගේ දෙන්න පුළුවන්. ඉතින් මේක හොඳට බලලා හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න. දෙතුන් පාර හදන්න. කොළ අරන් කොළ 10 12 හරි හදන්න. කමෙන්ට් එකපාර හදන්න පුළුවන් නැත්නම් හදලා ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඕන එකක් ආවොත් ගේම් ගහන්න පුළුවන් විදියට. right. මේ යනවා පල්ලෙහාට. ගැටලුවක් කියලා තියෙනවා. උදාහරණයක් කතා කරලා ප්‍රශ්නයක් කතා කරමු. හරි? PQR ත්‍රිකෝණයේ QR පාදය මත x ලක්ෂය පිහිටා ඇත්තේ ලක්ෂය පිහිටා ඇත්තේ PQS කෝණය සමානයි SPR වනසේය. අපි අහනවා QPR කෝණය සමානයි PSR කෝණය බව.
right. ඉතින් මොකද අපි කරන්නේ? මම සාධනය කරන්න කියලා කියනවා. මම සාධනය කරන්න කිව්වහම right. අපි යනවා එතකොට මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි දැන් සමාන බව සාධනය කරන්න කියලා කියනවා. ඉතින් අපි මේකල අපි කරලා තියෙන තේ ඉගෙන ගමු. දැන් මේ උදාහරණ වලින් කරන්නේ සාමාන්‍යයෙන් එයාලා කරලා තියෙන මොනවද කියලා අපි ඉගෙන ගන්නවා. right. එයාලා කරලා තියෙන මොනවද කියලා අපි ඉගෙන ගන්නවා. right බලමු අපි. එතකොට මෙයා ලියලා තියෙනවා මොකද්ද? QPS කියන්නේ මෙන්න චූටි කෝණය. මෙන්න චූටි කෝණය. right. ඒ චූටි කෝණය ධන PQS මෙන්න මේ කෝණ දෙකේ එකතුව මෙන්න මෙයාට සමානයි කියලා ලියලා තියෙනවා. PSR ට සමානයි කියලා ලියලා තියෙනවා. right. මේ කෝණය එකතුව මේකයි කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ ලියලා තියෙනවා අපි මේක හදලා උදාහරණ ඊට පස්සේ අපේ පේපර් එකේ මේ examples අපි මේක හදමු ගණන් QPS කියලා කියන්නේ මොකද්ද? QPS මේ කෝණය දැන් SPR මේ මුල් කෝණය සමාන වෙනවා මේ මුළු කෝණය සමාන වෙනවා. එතකොට PSR ට ඒ හේතුව මොකද්ද? PSR ට සමානයි කියලා දෙලා තියෙනවා. PQS සමානයි මොකද්ද? මෙයාට SPR මෙන්න මේකට මේක සමානයි. right. ඔකට ඔක සමානයි. ඒකට මොකද වෙන්නේ? මේ කෝණය ධන SPR මේ කෝණය එකතුව මේකට සමානයි. ඒක හේතුව මෙයා මේකට සමානයිනේ. ඒතර මේ කෝණයේ එකතුව මෙයාට සමානයි. දැන් මෙයා වෙනුවට මෙයා ලියන්න පුළුවන්. ඒකට මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. right. එයාලා ලියලා තියෙන එක අපි මොකද්ද කියලා තේරුම් ගන්නවා. අපි හදන ක්‍රමයක් බලන්නේ නැහැ. නිදසුන් බලද්දී අපි හදන ක්‍රමයක් බලන්නේ නැහැ. එයාලා හදලා තියෙන ක්‍රමය අපි මොකද්ද කියලා බලනවා. ඔය හැම නිදසුනක්ම මොකටද හැමදාම කියන්නේ හැම නිදසුනක්ම අනිවාර්යයෙන්ම හදන්න. නිදසුන් ගණන් ටික අනිවාර්යයෙන්ම හදන්න. ඊට පස්සේ අභ්‍යාස ගණන් ටික අනිවාර්යයෙන්ම හදන්න. නිදසුන් ගණන් වලින් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. අභ්‍යාස ගණන් ටික හදලා ඉවර කරන්න. ඒ හදලා ඉවර කරලා වෙන පේපර් පොත් ගන්න, බාස්ටාහිර පළාත් පේපර් පොත් ගන්න, මධ්‍යම පළාත් ගන්න ඒ වරන් ඊට පස්සේ හදන්න. මුලින්ම පොත ඉවර කරලා ඉන්න. ඉතින් තියෙන පොත ඉවර කරලා ඉන්න. right. ඊට පස්සේ දැන් දීලා තියෙනවා QPS ආයෙත් මෙතන මේ චූටි කෝණය යන SPR මේ කෝණය සමානයි QPR ඔය දෙකේම එකතුව මේ ලොකු එකට සමානයි. පොඩි එකේ මේ දෙකේ එකතුව මේ ලොකු එකට සමානයි. ඉතින් අපි කලින් ගත්තා මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි කියලා. මේකෙදි right. ඔය දෙන්නගේ එකතුව මෙයාට සමානයි කියලා ගත්තා. දැන් මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ දෙන්න සමානයි කියලා. ඒක තමයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ. දැන් තියෙන ප්‍රත්‍යක්ෂ මකින් තමයි මේක කරන්නේ. ළමයින්ට ප්‍රත්‍යක්ෂ පාඩම අපව බලන්න. ප්‍රත්‍යක්ෂ මකින් එතකොට කියන්න පුළුවන් මේක ඇත්තටම වම් පස සමාන නිසා දකුණු පස සමාන වෙනවා. right. ඒක අපි තේරුම් ගත්තා. right. ඊට පස්සේ රූප සටහනේ තොරතුරු අණුව BAC
ධන ABC සමානයි DEC බව සාධනය කරන්න. අද කියන්නේ BAC කියන්නේ මෙයා මයික් එක ඔෆ් කරන්න. right මයික් ඔෆ් කරලා තියාගන්න. මම හෙඩ්ෆෝන් එක ගහගෙන අරකට අමාරුයි. හරි මොකක්ද කියන්නේ BAC කියන්නේ මේ කෝණය ABC කියන්නේ මේ කෝණය සමානයි AEC DEC මෙන්න මේ කෝණය බව සාධනය කරන්න කියලා කියනවා. කොහොමද හදලා තියෙන්නේ කියලා බලමු. ඒකවල අරන් තියෙනවා DEC යනු ADE ත්‍රිකෝණයෙහි බාහිර කෝණයක් නිසා මෙන්න මෙයා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක් නිසා කියලා ඒගොල්ලෝ ලියනවා DAE මේ කෝණය ධන DAE මේ කෝණය ධන ADE මේ කෝණය සමානයි මේ කෝණය. නේද? මේ ත්‍රිකෝණයේ බාහිර පාදයක් නිසා මේක සමාන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඊට පස්සේ DAE මේ කෝණය හා BAC කියන්නේ එකම කෝණයනේ. එකම කෝණය වන අතර එකද පොයින්ට් එක ලියන්න ඕනේ මට ලකුණු දෙනවා. මේ කෝණයම තමයි මේ මෙතනින් ඉඳන් මේ කෝණයම තමයි BAC කියලා කියන්නේ අපි කියන්න ඕන. DAE සමානයි BAE කියලා අපි ලියන්න පෙන්වන්න ඕන. එකම කෝණය වන අතර ADE සමානයි ADE සමානයි ABC මේ කෝණය සමාන වෙනවා. මේ කෝණය මොකක්ද හේතුව? අනුරූප කෝණ මෙන්න මේ දෙන්න සමාන්තර රේඛා දෙකක් මෙන්න තීරයක් රේඛාවකින් ඡේදනය වෙනවා. ඒ නිසා එක අනුරූප කෝණ වෙනවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් DEC ඒක නිසා අපිට ලියන්න පුළුවන් DEC මෙන්න මෙයා DEC සමානයි දැන් දානවා ADE වෙනුවට මෙන්න මෙතන අපි හොයාගත්ත කෙනා ABC එයා මෙතනට රීප්ලේස් කරපුවාම එතකොට එනවා අපිට උත්තරේ DEC සමානයි DAE වෙනුවට අපි ලිව්වා DAE වෙනුවට BAC ලියලා තින්නේ BAC ධන ADE වෙනුවට ලියනවා ABC. right ඔය ටික දාගන්න බලන්න හොඳ ගණන්. අතට හොඳ ගණන් තමයි ගණන් හොඳ දෙයක් කොට. මම කියලා දෙන්නත් එක. මම අහනව නේද? හරි ඔය ගණන් ආපහු ගෙදරදී මොකද්ද කරන්න ඕනේ? හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. ගෙදර ප්‍රැක්ටිස් කරලා පුළුවන් කරගන්න ඕන. හරි මයික් ඔෆ් කරන්න. කනෙක්ෂන් එක අවුලක් ගියා. මම අපෝ දාන්න. හරි. ඊළඟට 8.2 අභ්‍යාසයේ එක ගණනක් අපි හදන්න බලමු. හරි. මේක අපිට දීලා තියෙනවා දී ඇති තොරතුරු දී ඇති රූපයේ B D
මේ කෝණය මයික් ඔෆ් කරන්න සමානයි EAF කෝණය. මෙන්න මේක නම් මේ දෙක සමානයි නම් අපිට කියනවා මාව ඇහෙනවද හැමෝටම? ඇහෙන්නේ නැති අය නම් මෙසේජ් එකක් දාන්න කියන බෑ ඇහෙන්නේ නැහැ. මෙසේජ් එකක් දැම්මා. ඇහෙන්නේ නැද්ද කියලා අහන්න. දැන් ඇහෙන්නේ නැති අය ඉන්නවනේ පොඩ්ඩක් කියන්න බලන්න. හරි. මේ පළවෙනි ගාන හෙලෝ. හෙලෝ හැමෝටම ඇහෙනවද දැන්? හවුද? හරි. අපි ගත්තොත් එහෙම කවුද ඉන්නේ? සඳුන් ඇහෙනවද? හරි. කනෙක්ෂන් පොඩ්ඩක් අවුල් වෙනවා මේ සමහරට Zoom එකේ. ගමු ABC දී ඇති රූපේ B මෙන්න මේ කෝණයයි මෙන්න මේ කොනයි සමානයි කියලා කියනවා. එතනම දත්ත තියෙන ටික දාගන්න හොඳට රූපේට. අපව කියන FBC මේ කොනයයි සමානයිලු EFEC කියන්නේ මේ කොනය. සාධනය කිරීම සඳහා පහත දී ඇති සිස්ටම් සම්පූර්ණ කරන්නලු. අය දීලා නැහැ අපිට ඒක සාධනය කරන්න කියලා කියන්නේ. right? මේ දෙක සමානයි නම් මේ දෙන්න සාධනය කිරීමට දීලා තියෙන සිස්ටම් පුරවන්නලු. මොනවද දීලා තියෙන ස්ථාන කියලා බලමුකෝ. ත්‍රිකෝණ දෙක මුලින්ම හඳුන්වලා දීලා තිනවා. ඔයාලට ඇහෙනවද හොඳට මේ? අවුලක් නැහැ නේද? මයික් වටුනහම ඇහෙන්නේ නැහැ. right? FBC යනු DBF ත්‍රිකෝණෙහි බාහිර කෝණයක් නිසා මෙන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක් නිසා මේ කෝණය අපිට ලියන්න පුළුවන් FBC සමානයි මොකද ලියන්න පුළුවන් FDB ධන DFB DFB very good ඔය විදිහට ලියන්න පුළුවන් යන කියලා දාලා ඊට පස්සේ ලියන්න පුළුවන් නමුත් මොකද්ද මෙයාත් එක්ක ප්‍රතිමුඛ කෝණයක් වෙන්නේ මොකවද AFE ප්‍රතිමුඛ වෙනවා AFE ප්‍රතිමුඛ වෙනවා මෙයාත් එක්ක BF මෙන්න මේ දෙන්න මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණය ප්‍රතිමුඛ කෝණ වෙනවා ඊට පස්සේ හා BDF සමානයි මොකක්ද හා කියලා එහෙනම් දාන්න වෙන්නේ මේකනේ මේක අපිට දීලා තියෙනවා AFAE හේතුව දත්තය right එතකොට මට ලියන්න පුළුවන් මෙන්න උඩින් දීලා තියෙනවා මේ වලිවේ
දැන් අපිට ලියන්න පුළුවන් AB FBC FBC කියන්නේ FBC මේක සමානයි FDB ධන DFB FDB ධන DFB DFB කලින් එකම නේද FBC සමානයි අපි ඒක දැන් අපි මේ BF BFD සමානයි AFD කියලා ලියවනේ ඊට පස්සේ ලිව්වා BD BD F සමානයි වෙන පොතක් තියලා නැහැ නේ DF සමානයි මේක නිසා දත්තේ නිසා මෙතන අපි මේක ලිව්වොත් වැඩකට තියේද එතන AFE කියලා ලියන්න පුළුවන් නේද? ඔව් දැන් අපි හොයාගත්තා AFE මෙන්න මේකට අපිට ලියන්න පුළුවන් මේකෙන් මේක අපි දැන් මේ මෙතන අපි හොයාගත්ත එක දත්තේ දීලා තියෙන එක එතකොට මෙන්න මේක බලන්න ඉතින් මට ලියන්න පුළුවන් දැන් මම මේක වකන්නම් right මෙතන ලියනවා මෙයා වෙනුවට මෙයා ලියනවා F A F A E ධන මෙයා ලියනවා AFE AFE එතකොට එනවා ඒ කියන්නේ එතකොට FBC සමානයි මේ දෙන්න කියලා අපිට ලියන්න පුළුවන් ඊට පස්සේ දැන් මේ දෙන්න කියන්නේ මොකද්ද මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙකක් ඒක සමානයි මෙයාට මේ දෙකේ එකතුව සමානයි මෙයාට තවද CEF යනු AF ත්‍රිකෝණයේ බාහිර කෝණයක් නිසා අපිට ලියන්න පුළුවන් CEF සමානයි CEF නැත්නම් FCEC සමානයි මෙන්න මේ කෝණ දෙක එකතුව. ඒ කියන්නේ මම ලියන්න EAF ධන AFE කියලා. right? එතකොට මේ දෙකම සමානයි. මේ දෙක සමානයි. නේද? එහෙනම් අපිට ප්‍රත්‍යක්ෂ වලින් ලියන්න පුළුවන්. මේක දකුණු පැත්ත සමාන නිසා මේ වම් පැත්තත් සමාන වෙන්න ඕනේ. FBC සමානයි මෙයාගේ FEC. මේක අපිට ලියන්න පුළුවන්. ඔන්න දාගන්න බලන්න. කාට ප්‍රශ්න නැද්ද? ගැටලු තියෙනවා කියන්නේ? හරි. මම ඊළඟ කොටසට යනවා. මේක මකනවා. මේක ගණක් හදමු. එතකොට මේකේ රුපියල් දක්වන PQR සහ ඍජුකෝණීය වේ කියලා කියනවා. අපිට කියනවා මේක එකම සරල රේඛාවක් නම්
QPR මේ කෝණය සමානයි SRT බව පෙන්වන්න කියලා. ඉතාමත් පහසු සුළු කිරීමක් තියෙනවා. විනාඩි එකක දෙන්නම් හදන්න. තුන්වෙනි ගන්න හදන්න බලන්න. දාලා අපි WhatsApp group එකට ෆොටෝ එකක් දාන්න. ටුක් ගාලා අතර එකක් බලන්න. කාට හදන්න ඔයගොල්ලෝ? Hello. Oh. Oh. Back to හරි. උත්තරයක් මම දැන් ඇවිල්ලා. සමත්. එයා කියනවා මෙන්න මෙහෙම PQR ධන QPR සමානයි PRT කියලා. හරිනේ. මේ කෝණය එකතුව PQR ධන QPR සමානයි PRT කියලා කියනවා. මේකට හේතුව ඉස්සරහින් ලියන්න ඕන සම්මත්. මේකට හේතුව තමයි බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. ඒක ලියන්න ඕන. ඊට පස්සේ ලියලා තියෙනවා යා මෙහෙම එකක්. අරකම අපහු ලියලා මෙන්න මේ කැලේම අපහු ලියලා මේ පැත්තට ලියලා තියෙනවා. මෙහෙම කරමු. එයා ලියලා තියෙන විදිහට කු වැරද්දක් පේන්නේ නැහැ මට. අවුලක් නැහැ ඒත් එම් ලිව්වට ඊට පස්සේ අපි උදේ කපලා තින්නේ. මම දැන් එයා විදිහට හදපු නිසා මම තා පොඩ්ඩක් වෙනස් කරලා අහගන්න. ඔයාලට එයාට දෙයක් කියන්න පුළුවන්. මම ලියනවා අපව PRT සමානයි. ඒ PRT මම අපව ලියනවා. ඒකම දේ තමයි. චුට්ටක් වෙනස් කරලා ලියනවා අපි. PRT සමානයි මොකද්ද? PRS ධන SRT කොහොම ලියනවා මම. එහෙනම් මෙන්න මේ සමීකරණය මේ පැත්තයි මේ සමීකරණය මේ පැත්තයි සමානයි. එහෙනම් මට මේක ලියන්න පුළුවන්. මේක දෙක කියලා ගමුකෝ. එක කියලා ගමු. එක සමානයි දෙක වෙනවා. මොකද මෙන්න මේ ලොකු කෝණය මම මෙන්න මේ පොඩි කෝණය ධන මේ කෝණය කියලා ලිව්වා. මේ කෝණය ධන මේ කෝණය කියලා මේ ලොකු කෝණය. හරි? ඊට පස්සේ මේ දෙකම ලියලා තියෙන එකම කෝණයකට මේ
ඒක නිසා මට මේ දෙක සමාන කරන්න පුළුවන්. එක සමානයි දෙක. ඒකට මට ලියන්න පුළුවන් PQR ධන QPR සමානයි PRS ධන SRT. නමුත් PQR සමානයි PRS සමානයි 90 නිසා මට ලියන්න පුළුවන් මේකේ පැත්තෙනුයි කොහොනේ මේක අයින් කරලා දාලා ලියන්න පුළුවන් නිසා QPR සමානයි SRT ඉතින් ඕක තමයි අපේ ගහන්න උත්තරේ right සමාන නිසා වෙනම් මේ උඩ පෙළිය අපිට ලියන්න පුළුවන් මේකම අපව ලියලා දෙපැත්තම අඩු කරලා මේ ලියන්න ඉඩක් නැහැ මම මෙතන ලියන උඩ පෙළිය මේකට උඩින් මෙතනින් පෙළියක් ලියන්න ඕන මම ඒ උඩ ලියන්න ඒ කියන්නේ එතකොට දෙපැත්තේම මම මුදුන අඩු කරනවා එහෙම නැත්නම් මම රීප්ලේස් කරනවා හරි මම ලියනවා PQR ධන QPR සමානයි මෙන්න මේ PRS එනකොට අපව PQR කියලා ලියනවා PQR ධන SRT එතන SRT තියෙන්නේ ඔයාලට පැහැදිලි නැත්නම් SRT right දැන් මට මේක කපලා අයින් කරන්න පුළුවන් එකම කෝණය නිසා එතකොට මේක සමානයි මේක කියලා වැටෙනවා එයා හදලා තියෙනවා හරි වෙනසක් නැහැ මේක ලිව්වා 1 මේක 2 මේක 3 මේක 4 මේක 5 මේක 6 බයි මේක ස්ක්‍රීන්ෂොට් එකකින් ගහ ගන්න මාර ගැටලුවක් තියෙනවා නම් තව වෙලාව වුණාද ලියා ගන්න අර සමහර අය එනවා එහෙම වැඩක් නැහැ ඉතින් ඉන්නවනම් සමහර දේවල් ඔයගොල්ලෝ දන්න දේවල් වෙන්න පුළුවන් දක්ෂ වෙන මෙතන ඇවිල්ලා ඉන්නේ දක්ෂයන්ට තමයි උගන්වන්නත් මම දක්ෂයෝ දන්නවා ඉතින් දන්න දේවල් අපහු උගන්වන්න පුළුවන් මම එතකොට ඒක හැමදේම දන්නව නම් එන්න ඕනේ නැහැ මොනහර දෙයක් Tamanට දැනගන්නී කියලා හිතෙනවනේ ඒක නිසා පාටිසිපේට් වෙනවා දිගට පාටිසිපේට් වෙනවා අර සමහරට කනෙක්ෂන් ප්‍රශ්න තියෙනවා සමහරලාට කට් වෙනවා ඒක ප්‍රශ්න නැත්තම් ඊළඟ ක්ලාස් එකට සහභාගී වෙන්න ඕන හරි මගේ ස්ක්‍රීන්ෂොට් එක දාගන්න මම ඊළඟ කොටසට යනවා ඒක තව ගානක් හරි 7 වෙනි ගාන හදන්නකෝ 7 වෙනි ගාන හදලා මට උත්තරේ එවන්න කවුරු හරි ගාන වෙන්න උඩ 7 වෙනි ගාන පේන්නේ නැද්ද ගාන පේනවා රයිට් හදන්න වල හරි හරි හදලා හදපු කෙනා ඉක්මනට දාන්න
උත්තර ගත්තා ඉන්නවද කවුරු හරි? වැරදුනට අවුලක් නැහැ. වැරදුනට කිසි අවුලක් නැහැ දාන්න. හරි. මම හදලා දෙනවා. මට ලියන්න පුළුවන්? ABC සර්. ABC ත්‍රිකෝණයේ ABC කෝණය ධන ABC කෝණය ධන BAC සමානයි ACD කියලා. ACD කියලා ලියන්න පුළුවන්. මේකට මොකක්ද හේතුව? බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව.
එතකොට අපිට තව දීලා තියෙනවා තවද BAC සමානයි ABC නිසා ඔයාලට තේරුම් ගන්න BAC සමාන ABC නිසා මට BAC වෙනුවට මට ලියන්න පුළුවන් ABC මෙතනට දාලා. එතකොට ABC ගන්න ABC වල වහම උනන්දුවෙන් වැඩ ටික කරගෙන යන්න. වැඩ ටික කරගෙන යන්න තියෙන හැම ප්‍රශ්නෙම අහලා අනිවාර්යයෙන්ම මේ ලොකු රිසල්ට් එකකට එකක් යනවා බලන්න. ACD. දැන් මේ දෙක එකතුව තනතාවද කියන එක දාන්න ඕනද? මට ඇහුන්නේ නැහැ මොකක්ද ඔයා කියපු එක. තවද කියලා දාන්න තියෙන තවද BAC සමාන ABC නිසා කියලා. ඔව්. ඒක දාන්න ඕනද? ඒක දාන්න මොනවද කියලා දාන්නේ? මම ලියලා තියෙන එක දාන්න නැතුව. ඒක දාන්න. මොකද අපේ මෙන්න මේ ටික තියෙන ප්‍රශ්න පත්‍රයනේ. ඔව්. මේ ටික තියෙන ප්‍රශ්න පත්‍රය. එතකොට බලන්නේ අපේ උත්තර පත්‍රය. ඉතින් උත්තර පත්‍රයේ මෙන්න මේ කෑල්ල තියෙන්න ඕන. මේක ලියන්න ඕන. අනිවාර්යෙන් ලියන්න එක. right ඒ දීලා තියෙන එක ලියන්න. මේ ටික ප්‍රශ්න පත්‍රයේ තියෙන ටිකනේ. අපේ උත්තරේ කම්ප්ලීට් වෙන්න ඕන. භාගයක් ප්‍රශ්න පත්‍රයේ තිබුණොත් වැරදි කියන්නේ ඒකට ලකුණු අඩු වෙන්න පුළුවන්. හොයාගන්න බෑ. බලන කෙනෙකුට හොයාගන්න බෑ. ඊට පස්සේ අපෙන් අහනවා ADE ADE කියන්නේ මෙතන ADE සමානයි 3යි ABC කියලා. ADE මේ මොකක්ද 3යි ABC මේක නම් විය නොහැක්කක්. විය නොහැක්කක්. මෙතන D ඉන්නේ. D කියන කෝණය මේ B කෝණය වගේ තුන් ගුණයක් කියලා බලන්න කියනවා. ඒක හදපු කවුරු හරි ඉන්නවද? අපිට දැන් කියන්නේ AB BAC මේ කෝණය සමානයි CA මෙන්න ගන්නලා තියෙන්නේ CAD වනසේ CE පාදය D දක්වා දික් කර ඇත. මෙන්න BC පාදයලු E දක්වා දික් කරලා තියෙන්නේ. BC පාදය E තෙක් දික් කර තිබේ. ABC ත්‍රිකෝණයේ BC පාදය E තෙක් දික් කර තිබේ. ඊට පස්සේ කියනවා BAC මේ කෝණය සමානයි CAD කියලා කෙනෙක් ඉන්නවලු. ඒ D කියන කෙනා මේකට සමාන වන ලෙස මෙන්න මේ CE පාදය D තෙක් දික් කර ඇත. D දිහා මුණසේ AD ඇඳ ඇති අතර මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මෙතන. දෙක අතර BAC සමානයි ABC කියලා දීලා තියෙනවා. මේගොල්ලෝ මෙහෙමයි. දැන් මේ කතන්දරේ මෙහෙම නෙමෙයි වෙන්නේ. එතකොට මේක වෙන්නේ මෙන්න මේ E ඉන්නේ
මේ ඇතුලේ නෙමෙයි මෙන්න මේ එළියේ. මම මේ ටික මකන්නද? මම මේ ටික මකන්නම්. මේගොල්ලන්ගේ මේ රික්වයර්මන්ට් එක එන්න නම් right මේගොල්ලෝ මේ කියන දේ වෙන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕන. ඔය වගේ. එතන මෙන්න මෙතන තමයි ඔය කියන E ඉන්නේ. මේ රේඛාවේ මැද තමයි ඒකට D සෙට් වෙන්නේ මේ හැවිල්ලා. ඔන්නවම වුණොත් ඔය කියන කතන්දරේ ගොඩ දා ගන්න පුළුවන්. කලින් විදිහට ඇඳතින් මේ ගොඩ දා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඊ එළියට දාන්න වෙනවා. right. දැන් මොකද කියන්නේ එතකොට? මෙන්න මේ කෝණය A ABC වගේ තුනක් කියලා පෙන්නන්න කියනවා. ඒක හරිය ලේසියිනේ ඉතින්. A D E සමානයි AD E සමානයි ඔව් මොකද්ද A B C ධන B A D කියලා මට ලියන්න පුළුවන් B A D. ඒ කියන්නේ මෙන්න මේ කෝණය සමානයි මෙයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව. මේ එක කෝණයක් මේක කෝණයක්. ඔය දෙක එකතුව. right? දැන් ABC මම එහෙම ලියලා මගේ උත්තරේත් එක තියෙන නිසා මට මගේ අහන උත්තරේ එක තියෙනවනේ ABC. ABC ධන BAD BAD කියන්නේ මොකද්ද? BAD කියන්නේ මේ කෝණය. right? අපිට දීලා තියෙනවා මෙන්න මේ දෙක සමානයි කියලා. ඒ නිසා මට BAD වෙනුවට ලියන්න පුළුවන්. BAD වෙනුවට ලියන්න පුළුවන්. ඔයලා මම මේක තවද කියලා දාලා මේක ලියලා ඉන්නම්. තවද BAD සමානයි A BAC ධන CAD. නමුත් BAC සමානයි ACD නිසා මේකට මට දාන්න පුළුවන් අපව මෙයා ගිහින්. නිසා BAD සමානයි BAC ධන මෙයා වලට BAC අපව ලියනවා. මේ සමානයි කියලා ලියවනේ. BAC කියලා අපව ලියනවා. මෙයා වෙනකොට අපව මෙයා ලියනවා. එතකොට දැන් මම මෙන්න මෙයා ගිහින් මෙතනට දානවා. කියලා අරගෙන කියන එතකොට AD E සමානයි මොකද්ද BAC මෙතන ඉන්නවනේ BAC මෙතන ඉන්න කෙනා ලිව්වේ මෙතන BAC දන්න BAC ඔන්න 2යි BAC කියලා ලියා ගන්න මුඩට ගෙනියනවා 2යි BAC එතකොට මෙතන එනවා 3යි BAC සමානයි ADE හරි දාගන්න බලන්න
හරි මම හිතුවා ඒක පැහැදිලි ඇති කියලා කාට හරි තව තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අහන්න පුළුවන් ප්‍රශ්න තේරෙන්නේ නැති කෙනෙක් හරි තේරිලා මොනවා හරි ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් කියන්න පුළුවන් මොනවා හරි තියෙනවා නම් ගැටලුවක් හරි මම ඊළඟ කොටසට එනවා ඒක අභ්‍යාස ටික හදාන්න ගෙදරදී ත්‍රිකෝණක අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180කි. මේක දන්න එකක් අපි දන්න එකක් මේක. මේක x මේක y මේක z කියලා දැම්මොත් එහෙම මේ x දන y දන z කෝණය අංශක 180ක් වෙනවා. x දන y දන z කෝණය අංශක 180ක් වෙනවා. හරි? ඒකත් ප්‍රමේය දෙකකින් ලියා ගන්නකෝ. ප්‍රමේය දෙක ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180කි. අංශක 180කි. රයිට් ඔය රූපේ ඇඳගට ඉක්මනට ඇඳගෙන x එක z කියලා දාගෙන x කියලා දාගන්න. ත්‍රිකෝණය හරිනේ වයින් කරා. එතකොට එකෙන් ගැටලු සිඳීම මුලින්ම අපි ගැටලු සිඳීම බලමු උදාහරණ ගණන්. එතකොට මෙන්න මේ කෝණ තුනේ එකතුව මේ කෝණ තුනේ එකතුව ගත්තොත් අපිට මෙතන කෝණය හොයන්න කියනවා. එතන x කියලා වෙනම දාගන්න පුළුවන් අපිට. නැත්නම් අපිට මේ ABC වලින් ඕන නම් ABC කියලා යන්න පුළුවන්. එතකොට මේ කෝණ තුනේ 180යි කියන්නේ 60 ධන 40 ධන x සමාන 180යි මේ දෙක එකතු 100යි x සමාන 180 ඍණ 100 x සමානයි 80යි සච්චිනි ඇවිල්ලා ඉන්නද මෙතන නෑනේ හරි ඔක දාගන්න පුළුවන් ඔයාලට පැහැදිලි මම එක විස්තර කරගෙන යන්න ගෙදරදී ඔයගොල්ලෝ බලන්න උදාහරණ ගන්න ගෙදරදී ආපහු හදන්න තනියෙන් මේකෙදී අපිට දන්නේ මොනවද මෙන්න මේ කෝණ තුන එකතුව 180ක් කියලා තමයි අපි දන්නේ මේ කෝණ තුන එකතුව 180ක් කියලා දන්නේ ඉතින් මම ලියනවා x ධන 2යි x ධන 30 සමාන 180යි අපි දන්න දේ ලියන්න දන්න දේ ලිව්වා මේ දෙක එකතුව 3x ධන 30 සමාන 180යි 3x සමාන 180 ඍණ 30 3x සමාන 150යි එතකොට 150 තුනෙන් බෙදුනහම x සමානයි 50ක් කියලා එනවා ගැටලු තියෙනවද ඊළඟ උදාහරණයක් බලමු ABC AB හා CD AB को මෙයා CD කියන්නේ මෙයා
සරල රේඛා E හිදී ඡේදනය වෙනවලු. අම්මෝ. ADE 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 කියන්නේ මොකද්ද? මෙයා ADE මෙයා. ඕන 35යි DAE මෙයා. මන 70ක් සහ ECB 55ක් නම් CBE CBE මෙන්න මෙයා හොයන්න කියලා කියනවා. ඔව් any volunteer උත්තරේ බලන්න නැතුව හරි කමක් නැහැ උදාහරණයක් නිසා උත්තරේ බලන්න පුළුවන් මම කියලා දෙන්නම්. මෙන්න මේ කෝණය අංශක සමානයි. 50යි. බලමු. මේ කෝණය සමානයි මෙන්න මේ දෙකේ එකතුව. නේද? එතන මේ කෝණය අපිට ලියන්න පුළුවන් 70 දාන 35. ඊට මෙන්න මේ කෝණ දෙකේ එකතුව ඕකටම සමානයි නේද? මේ ත්‍රිකෝණයේ මම අර මේ තීරි පාට එකට එන්නවත් නැතුව මේ ගන්න හදන්නේ. මේ තීරි පාට එකට එන්නවත් නැතුව අපිට හදන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණයේ පාද දික්කෙන් සෑදෙන බාහිර කෝණය මේක E කෝණය. මේක සමානයි මේ දෙකේ එකතුව. දැන් මේ දෙකේ එකතුවත් මේකටම සමානයි. මේ ත්‍රිකෝණයේ පාද දික්කෙන් සෑදෙන බාහිර කෝණය මේකට සමානයි. එතකොට 70 ධන 35 සමානයි 55 ධන මෙතන A නම් A සමානයි මේ දෙන්න එකතු කරපුවාම 105 105න් 55ක් අඩු කරපුවාම 50යි. දැන් 105යි 55 ධන A 50ක් වෙනවා. ඔක හදලා ඇත්තේ කොහොම නෙමෙයි. හදලා තියෙන්නේ පොඩි වටයක් ගිහින් ඇති. එහෙමයි. ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. කියන්නේ ADE මේ කෝණය දාන DAE මේ කෝණය දාන මෙන්න මේ කෝණය AED සමානයි අංශක 180යි. ඊට පස්සේ මේ දෙන්නගේ එකතුව දැම්මා 70යි කියලා. එතකොට මෙයා හොයාගන්න පුළුවන් මට. right? දැන් මේකයි කියන්නේ ප්‍රතිමුඛ කෝණ. හරි? මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මෙයාගේ මෙයාට සමානයි. ඉතින් ග්‍රේඩ් තියෙන නැටින්. ඊට පස්සේ මෙයාගේ දන්නවා. එහෙනම් මෙයාගේ x කියලා හරි මොකක් හරි දාගෙන අපිට මේ තුන් දෙනාගේ එකතුව 180කට සමාන කරලා මෙයා හොයන්න පුළුවන්. right? ඒක එතකොට පැහැදිලි. ඔක හතර මම හදන්නේ නැහැ. ඒක තනියෙන් බලලා තේරුම් ගන්න. වවර් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. මේකේ දෙවෙනි ටික හදමුකෝ. මෙන්න මේ ගණන් තුනක් විතර මම මාක් කරා නම් ඒ ගණන් තුන හදන්න. මෙයයි. Excuse.
අංශක 60යි සර්. පළවෙනි එක. 80 ධන 40 40 ධන x සමානයි 180යි. එතන මෙතන 120යි. x සමානයි 180 න 120 අංශක 60යි. මේක q සමානයි q සමානයි කීයද? අංශක 45යි. q සමානයි 45යි. 35 හේතුව මෙතන ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. D සමාන 70 මේ දෙන්න එකව කරපුවාම එතකොට p ධන 65 ධන 45 සමාන 180යි. මේ දෙන්න එකව කරපුවාම 110යි. එතකොට p සමාන 180. එතන 110 p සමානයි 70ක් කියලා අපිට එනවා. මේකේ n හොයන්න පුළුවන් මුලින්ම අපිට වෙනවා. m හොයන්න පුළුවන් n හොයන්න පුළුවන් දෙකම ඕනයක් හොයන්න පුළුවන්. n සමානයි 100යි. හේතුව සමාන 105යි සර්. සෝරි මෙතන 55 තියෙන්නේ 150 55යි 105ක් වෙනවා. මෙතන 50යි මෙතන 55යි එකව කරපුවාම 105ක් වෙනවා. හේතුව බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුව. එතකොට මේකයි එකතු. මේ තුනේ එකතුව දැන් 180ට සමාන කරලා 30 ධන 105 ධන m සමානයි නේද? 180යි අංශක 45යි. m සමානයි 45යි අංශක. හරි. හරි ඊට පස්සේ අපේ මේ අපෙන් අහනවා මෙතන මේ ඇස් පේනවද කියලා අතර මේ බලන්නේ ඇස් පේන හලෝ උඹලා පන්ති නවතින්නේ හදන්නේ හලෝ ඇහෙන්නේ රයිට් මේ යාළුවන්ට කෝල් කරද්දී මියුට් කරලා ගන්න මයික් එක ඔෆ් කරලා ගන්න හරි මම මේ ටික අයින් කරනවා ඊළඟ කොටසට ගියොත් කාට හරි කලින් ටික ඕනද අපහු කලින් ටික ඕනේ නම් කියන්න එතන ඔක්කොම රිසල්ට් දෙන පන්තියක් වෙන්න ඕන පහක් දක්වන එක් එක් කොටසේදී ඇති එක් එක් කෝණ ත්‍රිත්ව අභ්‍යන්තර කෝණ ත්‍රිකෝණයක පැවතිය හැකිදයි නිර්ණය කරන්නලු. මේවා ත්‍රිකෝණයක කෝණ වෙන්න පුළුවන්ද කියලා අපි අහන්නේ. ත්‍රිකෝණයක කෝණ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? ඔව් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අංශක 180ක් වෙනවා. අභ්‍යන්තර කෝණ වල අංශක 180ක් වෙන්න ඕන. එකතු කරලා බලමු. මෙතන එකව කරපුවාම 90යි. 90 180යි. එහෙනම් මේක හරි. 3ම 60යි. එහෙනම් මේකත් හරි. මේක 100යි 175යි 175 එක ගන්න බෑ 175යි 65 එක ගන්නත් බෑ මෙයා මේ දෙන එකව කරමුකෝ 80යි 80යි බෑ 55ක් නේ අවසානට බිඳුව වෙන්න එපා එකව කරලා වැඩක් නැහැ අවසානට මේ ටික එකව කරපුවම බිඳුවක් වෙන්න යා හරියන්නේ නැහැ මේ ටික එකෙන් අවසානට බිඳුවක් එයි බලමු එතන එකව කරපුවාම
අපි කව කරමු මේ දෙන එක කව කරමු. එතකොට 53යි 49යි 2යි 10යි 78ක් කව කරපුවාම 180යි හරි. නම් යත් හරි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 2 3 4 අනුපාතයට පවතී. එක් එක් කෝණයේ විශාලත්වයෙන් සොයන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙනම් මේක 2x, මේක 3x, මේක 4x. කොහොමද දාගන්න? බය නැතුව දාගන්න. මේම අනුපාත දීලා තියෙනවා නම් x ඇතුලෙන් දාගන්න. x තමයි එතකොට ඒ අනුපාතයේ ಗುಣ කරන කෙනා. අනුපාතයේ ಗುಣ කරලා කෝණය ගන්න කෙනා. හරි? ඒතර ওই තුනේ එකතුව 3x ධන 2x ධන 4x ඊට සමාන වෙන්නේ 180ට සමානයි. මේ ටික එකතුව 5x ධන 4x සමානයි 5x ධන 4x සමානයි 9x 180ට සමානයි. ඒතර x සමානයි 20යි. ඊට පස්සේ එක එක කෝණයේ අගය හොයන්න කියනවා. වෙනම හොයන්න කියලා. ගොඩාක් කෝණයේ අගය සෝරි මේකනේ. එක එක කෝණයේ අගය හොයන්න කියලා කියනවා. එතකොට මේ කෝණය 2x සමානයි 40යි. මෙයා 4x සමානයි 80යි. මෙයා 3x සමානයි 60යි. එකක් දාගන්න. මේ හැදුවේ 4. මේ 4 වෙනි දාන්න. අපි ඉතින් අදට නතර කරමු. මේකේ මේ සාධනය කියන කොටස තියෙනවා. අපේ සාධනය කිරීම කොටස ඊළඟ දවසේ පටන් ගමු. මොකද අර තව ළමයි කීප දෙනෙක් එන්නෝ ඒ ළමයින්ට එතකොට මේ සාධනය කිරීමත් මට කියලා දෙන්න පුළුවන් එකපාරම. right අපි next day ඊළඟ දවසේ කතා කරමු. ඔයාලම ක්ලාස් එකට join වෙන්න. ඔයගොල්ලෝ දැන් ගෙදරදී කරන්න ඕන වැඩ ටික මම පිළිවෙල කියන්නම්. විශේෂයෙන් 11 වසර 10 වසරත් ඒ වගේම important very important. ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න නිදසුන් ගණන් ටික අනිවාර්යයෙන්ම Taman තනියෙන් හදන්න. ගාන කියවලා Taman තනියෙන් හදන්න පටන් ගන්න. පොඩි ගණන් තියෙන පුළුවන් මුලින් ගණන් ගන්න තු වෙන්න එපා. හරි? පොඩි ගණන් තියෙන පුළුවන් මුලින් ඒව ගණන් ගන්න තු වෙන්න එපා. ඒවා මුලින් හදලා හොඳට ප්‍රැක්ටිස් කරගන්න. අවසානයේට නිකන් නිදසුන් ගණන් ටික හදන්න. නිදසුන් ගණන් හදලා ඊට පස්සේ අභ්‍යාසයට යන්න. අභ්‍යාසයේ හැම ගානක්ම තනියෙන් හදාගන්න පුළුවන් වෙනකන් මේ ගණන් ටික හදන්න. නිකන් ඉන්න එපා. ගෙදර නිකන් ඉන්න එපා. පුළුවන් තරම් පොතත් එක්ක වැඩ කරන්න. තමන්ගේ පෙළ පොතත් එක්ක වැඩ කරන්න. ඔක අපෝ ගන්නෙත් නෑ ඉස්කෝලේට. 10 11 වසර පොත් අපෝ ඉස්කෝලේට ගන්න නැහැ. ඉතින් තමන්ට ඕන දෙයක් ඔය කරන්න පුළුවන්. ඔක පරිස්සමට මෙට්ටයක් ඇටින් තියලා මේ එදුකුණට දැන් නෑ පොත ලස්සනට. පොත පාවිච්චි කරන්න. ඔක පාවිච්චි කරන්න ඔයගලන්ට දෙන්නේ. ඉතින් ඒක නිදසුන් ටික හදන්න. අම්පාන්ට තමන් මහන්සි වෙන මේ එක්සෑම් එකේ කොට දාගන්න. ඔයගලන්ට දෙසැම්බර් එක්සෑම් තියෙයි. ඔයගලන්ට ප්‍රශ්නයක් නැතුව දෙසැම්බර් අනිවාර්යෙන් උත්තර නිතර තියෙයි. ඉතින් ඒකට රෙඩි වෙන්න. right. එන්න අදට නතර කරමු. අපි අපහව මම මේ ගෲප් එකේ පොඩක් දාන්නම් මේ රෑ වෙලා කරන්නම් බලමු. රෑ වෙලා මේ කනෙක්ෂන් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සමහර අයට. රෑ 9:00 11:00 12 වගේ වෙනකන් වගේ 10 11 මේ දවස් ටිකේ දෙකම එකට කරන් පැය 2:00 3ක් විතර 10 11 දෙකම එකට දාලා ඊට පස්සේ මෙන්න මේ මට ජ්‍යාමිතිය ටික ඉවර කරන්න ඕනේ 10 වසර ටික 11 වසර කට්ටියත් අරගෙන ඊට පස්සේ 11 වසර ජ්‍යාමිතිය යනකොට අපි ඒගොල්ලෝ වෙනම කඩලා ගමු. රයිට් එහෙනම් අදට තියන්න සර් ඕකේ සර් මේ රෑට කිව්වට කවදට වගේ සර් වැටෙන්නේ ක්ලාස් එක? මට දැන් තමයි ඉතින් තමයි ෆ්‍රී මට තියෙන ඉතින් හවස් වෙලා තමයි ෆ්‍රී තියෙන ඉතින්
කරන්න ගැටලුවක් නැහැ නේද කාටවත්? ඉරිදට නම් වෙන ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. සෙනසුරාදා නම් මොකුත් නැහැ සර්. එහෙමද? ඉරිදාට කීයට තියෙන්නේ? සර් දැන් 8:00මාර ඉඳන් 10:00මාර වෙනකන් නැත්තම් 9 11 6 වගේ වෙලාවට වැටෙනවා. හරි. බලමු එහෙනම් මේ සෙනසුරාදා මම සෙනසුරාදා තියෙනවා ක්ලාස් එකක්. සිකුරාදා තියෙනවා, බ්‍රහස්පතින්දා තියෙනවා. පදාදා නෑනේ. පදාදා එකක් තියෙනවා. ඒක මට දවල් කරන්න පුළුවන්. බලමු බදාදා කියාවක් තියෙනවද කියලා. එහෙනම් බැරිවොත් අපි මේ ඉතින් මේ ටයිම් එක ගමු. හරි. එහෙනම් මම ටයිම් එක දාන්නම්කෝ මේ ඔයාලගේ ගෲප් එකට. හරි හැමෝටම මේ ඒවා මොනවාරි ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. ගණන් ටික හොඳට හදන්න. අභ්‍යාස හදන්න try කරන්න උපරිම. ඒ ටික කරමින් එදාට තියාගන්න 10 පන්ති පොතේ වැඩ ටිකක් 11 වසර ළමයි පුළුවන් තරම් කරන්න. පුළුවන් තරම් වෙලා කරන් අවසර පැය දෙකක් තුනක් නිදාගත්තා ඇති. මේ මොරාල් එකෙන් දැන් වැඩ කරන්න ඕන කාලේ හරි. ඒක කරේ නැත්නම් අපිට පොඩි සාකච්ඡා කරන්න බෑ. හරි. එහෙනම් good night. Good night sir. Thank you. Video